ආයුබෝවන් සුබෝදෑසනක් ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම. ඔබ මේ එකතු වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ භෞතික විද්‍යාව විෂයට අදාළ එක් වැඩසටහනක් සමගිනුයි. මේ වන විට අපි 2011, 12, 13, 14 සහ 15 යන අවුරුදු සියල්ලටම අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කරා. ඔබට ප්‍රශ්න පත්‍රයක ලබාගත හැකි ලකුණු ප්‍රමාණය ලකුණු 20ක්. එහෙනම් අද අපි යමු වෙන්නේ 2016 වර්ෂයේ ඔබට ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කර ඔබට ඔබේ ලකුණු 20 ලබා දෙන්නටයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍රයට මේ ආකෘතියට අපි යනවා නම් ඔබට දැන් දකින්නට පුළුවන් ඒ ආකෘතිය ප්‍රශ්න පත්‍රයේ මේ ආකෘතිය තුල 50%ක ප්‍රශ්න වෙන වෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවෙන් 50%ක ප්‍රශ්න වෙන වෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් වෙන වෙන්නේ නිර්මාණාත්මක අංශයට. මේකේ මූලික මාතෘකාව විදිහට අපි කතා කරනවා නම් තුෂාරංකයේ සෙවීම අනුනාද නල කියන දේවල් තමයි ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළෙන් ඔබට ලැබෙන්නේ. ඊළඟට ඝනත්වය සහ කෝෂ සම්බන්ධව නිර්මාණාත්මක ප්‍රශ්න කිහිපයක් දෙකක් ඔබට ඉදිරිපත් වෙනවා. මෙතනදී ඝනත්වයේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. අපි එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. දැන් එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නය. ඒ කොටස ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නය. සමහර වස්තු භාජන තුල අසුරන විට ඒවා භාජනයේ සම්පූර්ණ පරිමාවම අයත් කර නොගනී. මෙම වස්තුවල හැඩය නිසා සිදුවන අතර එවැනි තත්ත්ව යටතේදී භාජනයේ පරිමාවෙන් කිසියම් භාගයක් සෑම විටම හිස් වාතයෙන් පිරී පවතී. මෙම රූපයේ පරිදි අරේ ආර්වන සරසම ඝන ගෝල විධිමත් ආකාරයට සම්පූර්ණයෙන්ම අසුරා ඇති. පැත්තක දිග 8යි ආර් වූ ඝනකාකාර පෙට්ටියක ආකාරයේ භාජනයක් සලකන්න. මේ විධිමත් ඇසිරීමක් ලෙස හැඳින්වේ. භාජනයේ අසුරා ඇති ගෝල ගණන සොයන්න. ඔබට පේනවා මෙතනදී පුතේ ඝනකයක් මෙතන තියෙන්නේ. මේ දීලා තියෙන ඝනකේ එක් පැත්තකට තියෙනවා ගෝල 4ක්. මුළු ගෝල ගාන 4ක්. මුළු ගෝල ගාන 4ක් තියෙන එක පැත්තකට. මේ පැත්තටත් 4යි. ආයි මේ පැත්තටත් 4යි. ඔය විදිහට 4 4 තියෙනවා. දැන් මේ සටහන ගත්තට පස්සේ මුළු ගෝල ගාන විදිහට අපිට ගන්න පුළුවන් 4 වරක් 4 වරක් 4. ඒ කියන්නේ 64. පිළිතුර 64. ඔබට එක ලකුණක් හිමි වෙනවා. හොඳයි. අපි යමු B කොටසට. භාජනයේ අසුරා ඇති සියලුම ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ මුළු පරිමාව සඳහා ප්‍රකාශනයක් R සහ ෆයි ඇසුරෙන් ලබා ගන්න. හොඳින් ප්‍රශ්නය කියවන්න. භාජනයේ අසුරා ඇති සියලුම ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ මුළු පරිමාව සඳහා. ගෝලවල පරිමාව සඳහා තමයි අහන්නේ. එහෙනම් පුතේ මේක ගෝලයක් නිසා අපිට පුළුවන් එක ගෝලයක පරිමාව හොයන්න. එක ගෝලයක පරිමාව 3න් 4යි ෆයි ආර් ඝනය. ඒ වගේ ගෝල මුළු පරිමාව ගත්තොත් එහෙම 3න් 4යි ෆයි ආර් ඝනය ඒ වගේ 64ක් මෙතන අඩංගු වෙනවා. එතකොට මේ ඔබට සුළු කරලා තියන්න පුළුවන් 256යි ෆයි ආර් වර්ගය බෙදීම 3. මේ වගේ ගණන් වලදී පුතේ වැදගත්ම පොයින්ට් එකක් මම දෙන ප්‍රධාන උපදෙසක් තමයි පුළුවන් තරම් පිළිතුරු සුළු කරලා තියන්න. දශම සංඛ්‍යාව අවශ්‍ය නැහැ. හැකිතාක් සුළු කරලා තියන්න. වර්ග බල වර්ගපද ඝනජ පද කියන්නේ ඝනේ තුන්වෙනි බලයේ පද හතරවෙනි බලයේ පද වර්ගපද තියෙනවා නම් ඒ විදිහට තියන්න එපා. හැකිතාක් සුළු කරලා තියන්න. මොකද හේතුවක් එනවා මම ප්‍රශ්නේ මැදදී ඒ සඳහා ඔබ යොමු කරන්නම්. භාජනයේ ගෝල වලින් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට භාජනයේ තුල තිබෙන ගෝල සෑදී ඇති මුළු ද්‍රව්‍ය පරිමාව බෙදීම භාජනයේ සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව යන අනුපාතය ගෝල ඇසුරුම් භාගය ලෙස FP ලෙස හැඳින්වෙන අතර සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජන පරිමාව ඇසුරුම් පරිමාව ලෙස හඳුන්වයි. ඉහත දැක් වූ විධිමත් ඇසිරීම සඳහා ඇසුරුම් භාගය FP ගණනය කරන්න. දැන් පොතේ අපිට බොහොම පැහැදිලි මෙතනදී අනුපාතයක් තියෙන්නේ. මේ අනුපාතයේ උඩ තියෙන්නේ පුතේ භාජනය තුල තිබෙන ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ මුළු පරිමාව. ඒක අපි කලින් පියවරේ හොයාගත්තු 256යි ෆයි ආර් වර්ගය බෙදීම 3 කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න පුතේ ෆයි ආර් ඝනය බෙදීම 3 කියලා උතන ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේක බෙදන්න එකකින්ද සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාවයි. එතකොට පුතේ සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති පරිමාව කියලා කියන්නේ මේ එක පැත්තක මේ භාජනයේ මේ ධාරයක දිග 4යි r නේ. එතකොට කියන්නේ අපි විස්කම්භ වශයෙන් ගත්තොත් 4යි d. නමුත් අරයන් වශයෙන් ගත්තොත් එහෙම 8යි r. මොකද එක ගෝලයකට අරයන් දෙකකනේ විස්කම්භය තියෙන්නේ.
එතකොට ඒ වගේ ගෝල 4ක් තියෙනකොට 8r එනවා. එහෙනම් මෙතනට එන්නේ පුතේ 8r වල ඝණය. හැබැයි මෙහෙම තියන්න එපා. මේක සුළු කරලා ඉවර වෙලා වඩා සුදුසුයි 5 බෙදීම 6 කියලා ඔබ අවසාන පිළිතුර දක්වා අරන් තියෙනවා නම් විශේෂයෙන්ම මේකෙදී උපදෙස් දීලා තියෙනවා මේ 8 ඝණය ඝනජ පද වර්ගපද තිබ්බොත් ලකුණු දෙන්න එපා. අදාළ අවසානයේටම සුළු කරලා තිබ්බොත් පමණක් ලකුණු දෙන්න කියලා. මෙතනදී 5 බෙදීම 6 ලෙස තැබීම ඔබට ලකුණු ලබා ගැනීමට බාධාවක් නෙමෙයි. D කොටස. භාජනයේ ඇති ගෝලවල මුළු ස්කන්ධයේ m නම් ගෝලවල මුළු ස්කන්ධයේ බෙදීම භාජනයේ පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව යන අනුපාතය සඳහා ප්‍රකාශනයක් m r ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න. මේ ගෝලවල තොග ඝනත්වය bulk density ලෙස හැඳින්වේ. හොඳයි. ඔබට පුතේ මේ අනුපාතය දිහා බලන්න. මේ අනුපාතයේ මුල තියෙන ගෝලවල මුළු ස්කන්ධය. ගානේ අපිට දත්තයක් වශයෙන් දීලා තියෙන ගෝලවල මුළු ස්කන්ධය m කියලා. ඊළඟට අපිට කියනවා භාජනයේ සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. අපි ඒක දන්නවා අර අපි ඉස්සර ලිව්වේ 8r වල ඝණය කියලා. මේකට පුතේ 512යි r ඝණය කියලා ලියන්නට ඕන. මෙතන කියලා තියෙනවා 512 වෙනුවට 8 ඝණය ලෙස ඇතනම් ලකුණු නැත කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා මෙහෙම තියනවාට ලකුණු නැහැ කියලා පුතේ සිලබස් එකේම කියලා මේ මාකින් ස්කීම් එකේම කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔබ සුළු කරලා අවසාන පිළිතුරු විදිහට අරන් තියෙනවා නම් ඔබට අදාළ ලකුණ ලැබෙනවා. අපි යන් ඊ කොටසට ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වයේ dm සඳහා ප්‍රකාශනයක් mr5 ඇසුරෙන් ලියන්න. ඝනත්වය සඳහා ප්‍රකාශනයක්. එහෙනම් අපි දන්නවා ගෝලවල ඝනත්වය dm කියලා කියන්නේ මොකද්ද? ගෝලවල මුළු ස්කන්ධය බෙදනවා ගෝලවල පරිමාව 256යි 5r ඝණය බෙදීම 3. එතකොට මෙතනින් එනවා 3m බෙදීම 256යි 5r ඝණය කියලා. මෙන්න මේ විදිහට පිළිතුරු තියෙනවා නම් ඔබට එක ලකුණක් ලැබෙනවා. ඊළඟට මෙතන මුං ඇට සම්බන්ධව යම් ගානක් ඉදිරිපත් කරලා තියෙනවා. පරීක්ෂණාත්මකව මුං ඇට සඳහා FP, DB, DM යන පාරාමිතීන් සෙවීමට ශිෂ්‍යයෙක් තීරණය කරේ. මෙහිදී මුං ඇට ඇසිරී තිබුණේ අහඹු ආකාරයකටය. එවැනි ඇසුරුමක් හඳුන්වනු ලබන්නේ අහඹු ඇසිරීමක් ලෙසයි. දෙක රූපය බලන්න. FP, DB, DM සඳහා ඉහත C, D සහ E හි අර්ථ දැක්වීම් අහඹු ලෙස ඇසුරුම් කර ඇති ඕනෑම හැඩයක් සහිත අයිතම වලටද වළංගු වේ. ඔහු පළමුවෙන්ම මෙම වියලි මුං ඇට මිනුම් සරාවකට දමා දෙක රූපයේ පෙන්වා ඇති පරිදි මුං ඇට සඳහා 50 ඝන සෙන්ටිමීටර් ඇසුරුම් පරිමාවක් ලබා ගත්තේ. ඉන්පසු ඔහු ඇසුරුම් පරිමාව 50 සෙන්ටිමීටර් වූ මුං ඇට සාම්පලයේ ස්කන්ධයේ මැන 3.8 වැඩි කිරීම 10.2 කිලෝග්‍රෑම් බව සොයා ගත්තේ. ඉන්පසු ඔහු මුං ඇට සාම්පලය සඳහා ජලය ඝන සෙන්ටිමීටර් 50ක් අඩංගු මිනුම් සරාවකට ඇතුළු කළ විට එහි ජල මට්ටම 82 ඝන සෙන්ටිමීටර් ලකුණ දක්වා වැඩි වූ බව සොයාගත්තේ. 3 රූපය බලන්න. පුතේ ඔන්න අතර වැදගත් කතාවක් තියෙනවා. දැන් මුං ඇට තියෙන විධිමත් ඇසුරුමක් නෙමෙයි කියලා තමයි කියන්නේ මේකෙදි. ඒතර මෙහෙම මිනුම් සරාව දාලා අපි යම්කිසි පරිමාවකට මේක දාලා තියෙනවා. මෙතනට අපි එකතු කරනවා ජලය 50ක්. ජලය ඝන සෙන්ටිමීටර් 50ක් දැම්මට පස්සේ මෙයා යනවලු 82ට ඝන සෙන්ටිමීටර් 82ක් පෙන්නනවලු. එහෙනම් පුතේ දැන් මෙයා පෙන්නන මුළු පරිමාව 82යි දාපු ජලය ටික 50යි. එහෙනම් අපිට එනවා 32යි ඝන සෙන්ටිමීටර් කියලා. මේ කවුද? මේක තමයි මේක ඇතුලේ මුං ඇට තිබිච්ච මුං ඇට අන්තර්ගත කරන් හිටපු පරිමාව. ඒ කියන්නේ මුං ඇටවල සත්‍ය පරිමාව තමයි මේ 32යි ඝන සෙන්ටිමීටර් කියලා කියන්නේ. දැන් 32 යම් ප්‍රමාණයක් පිරලා තිබ්බා. ඒ පිරලා තියෙන ප්‍රමාණයට ජලය දැම්මට පස්සේ ජලය ඝන සෙන්ටිමීටර් 50ක් දැම්මට පස්සේ මේක උඩ ගියා 82 දක්වා. එහෙනම් දාපු ගාන දැන් තියෙන ගානෙන් අඩු කරාම වෙනවනේ කලින් තිබිච්ච ගාන. අන්න ඒක නිසා මේ තියෙන්නේ දැන් තියෙන ගාන දැන් පෙන්වන පාඨාංකය මේ තියෙන අපි දැනුවත්ව එකතු කරපු ජල පරිමාව මේ දෙකේ අන්තරයෙන් අපිට එනවා මේක ඇතුලේ තිබිච්ච මුං ඇටවල පරිමාව කොච්චරද කියලා. ඒක නිසා පුතේ මේක පොඩ්ඩක් කල්පනාවෙන් හදනවා නම් ඉතාලම පහසු ගානක්. හැබැයි කල්පනාවෙන් හදන්නට ඕන. මුං ඇටවල පරිමාව කුමක්ද? මේ තියෙන 32. මුං ඇටවල ඇසුරුම් භාගය FP ගණනය කරන්න. දැන් බලන්න ඇසුරුම් භාගය කියලා කියන්නේ මොකද්ද කියලා. ඒකට ගානේ මුලට ගිහිල්ලා ආයෙ බලන්න ඇසුරුම් භාගය කියන්නේ මොකද්ද කියලා. ඇසුරුම් භාගය කියලා කියන්නේ භාජනය තුළ තිබෙන ගෝලයේ සෑදී ඇති මුළු ද්‍රව්‍ය පරිමාව භාජනයේ පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. එහෙනම් පුතේ අපිට ඇසුරුම් පරිමාව විදිහට දෙන්න පුළුවන්. මේකෙදි මේ ඝන සෙන්ටිමීටර් 50ක් වෙනකන්නේ මුං ඇට පේන්න තිබ්බේ.
එතකොට මේ මුං ඇට ඇතුලේ හිස් අවකාශය තිබ්බ නිසා මුං ඇට ඇත්තටම පිරලා තිබේ 32යි. එහෙනම් මේ පරිමා භාගය ගණනය කරනකොට හරි පහසුයි. ඇසුරුම් භාගයේ FP සමානයි මුං ඇටවල සත්‍ය පරිමාව 32යි. එයාව සම්පූර්ණයෙන්ම පිරී ඇති විදිහට පෙන්නලා තිබ්බේ 50ක. ඔය අනුපාතය තියලා හරි මේ අනුපාතේ තියලා මේක 0.64ක් විදිහට අරන් දිනනවා නම් ඔබට අදාළ ලකුණු ලැබෙනවා. තුන්වෙනි කොටස මුං ඇට තොග ඝනත්වය බල්ක් ඩෙන්සිටි එක ගණනය කරන්න. මුං ඇටවල තොග ඝනත්වය කොහොමද දැන් අපි හොයන්නේ? හොඳයි පුතේ අපි යමු මුං ඇටවල තොග ඝනත්වය ප්‍රකාශනයේට. මොකද තොග ඝනත්වය ප්‍රකාශනයේ තියෙන්නේ මුං ඇටවල මුළු ස්කන්ධය බෙදලා තියෙනවා සම්පූර්ණයෙන්ම භාජනය පිරී ඇති පරිදි තියෙන මුළු පරිමාවයෙන්. පිරී ඇති පරිදි තියෙන මුළු පරිමාව. right. ඒතර dB bulk density මේක සමානයි පුතේ මුං ඇටවල මුළු ස්කන්ධය අපිට දීලා තියෙන ගාණය 3.8 වැඩි කිරීම 10 කියලා. ඒතර 3.8 වැඩි කිරීම 10 2යි කියලා. 3.8 වැඩි කිරීම 10 2යි. ඊළඟට බඳුනේ මුළු පරිමාව අපිට දීලා තියෙනවා 50යි ඝන සෙන්ටිමීටරනේ. අපි දන්න ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්නේ 10/6න් ගුණ කරලා. එහෙනම් මේක බෙදුවට පස්සේ අපිට වෙනවා 7.6 වැඩි කිරීම 10/2යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. පහසුවෙන් උත්තරේ ලබා ගන්නට පුළුවන්. අර කලින් හොයාගත්තු අනුපාතවලට අගයන් ආදේශ කිරීම තමයි මෙතනදී තියෙන්නේ. ඊළඟට මුං ඇට සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය dm සඳහා ප්‍රකාශනයක් ගන්න. dm කියලා කියන්නේ මොකද්ද? මුං ඇටවල ස්කන්ධ පුතේ 3.8 වැඩි කිරීම 10/2යි. මුං ඇටවල සත්‍ය පරිමාව 32 වැඩි කිරීම 10/6යි. එහෙනම් මේක බෙදුවට පස්සේ අපිට එනවා 1.187 වැඩි කිරීම 10/3යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. හරි පහසුයි. අදාළ අගයන් නිශ්චිතව සොයා ගැනීම පමණයි මේ ගානේදී ඔබට කරන්නට තියෙන්නේ. මුං ඇට කිලෝ එකක ප්‍රමාණයක් ඇසිරීම සඳහා පොලිතීන් බෑගයක් නිර්මාණය කිරීමට ඇත. මේ බෑගයට තිබිය යුතු අවම පරිමාව. දැන් පුතේ මෙන්න මෙතනදී මුං ඇටවල පරිමාව මේ බෑග් එකට තියෙනවා අවම පරිමාවනේ අපෙන් අහන්නේ. මේ සඳහා අපිට තෝරා ගැනීම දෙකක් තියෙනවා. පළවෙනි තෝරා ගැනීම තමයි මුං ඇටවල සත්‍ය ඝනත්වය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ගානේ තව ඝනත්වයක් දීලා තියෙනවා. අපි දන්න සාමාන්‍යයෙන් ඝනත්වය සඳහා ප්‍රකාශන පරිමාව සඳහා ප්‍රකාශනයක් ගත්තට පස්සේ ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව දැම්ම නම් පරිමාව කියලා කියන්නේ පුතේ ස්කන්ධය බෙදීම ඝනත්වය. දැන් මේකේ පරිමාවනේ හොයන්න තියෙන්නේ. භාජනයේ පරිමාව හොයන්න තියෙන්නේ. බෑග් එකේ පොලිතින් බෑග් එකේ පරිමාව. මෙතනදී මේ m කියන එකනා කිලෝග්‍රෑම් 1යි කියලා අපිට ගානේ දීලා තියෙනවා. කිලෝග්‍රෑම් 1යිලු අපි ගාව තියෙන්නේ. මේ d ට දාන්න පුළුවන් සත්‍ය පරිමාව දාන්න පුළුවන් ඕනනම් බල්ක් ඩෙන්සිටි එක දාන්න පුළුවන්. dm කියලා කියන්නේ සත්‍ය පරිමාව සත්‍ය ඝනත්වය. db කියලා කියන්නේ බල්ක් ඩෙන්සිටි එක නැත්නම් තොග ඝනත්වය. දැන් ඔන්න අපි මේ දෙකෙන් මොකද්ද දාන්න කියන එක තමයි දැන් කල්පනා කරන්නේ. දැන් බලන්න පහසුවෙන් අපි උත්තරයට ගිය විදිහ. මෙතනදී පුතේ හොඳට සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. මේ මුං ඇටවල සත්‍ය ඝනත්වය දැම්මොත් එහෙම අපිට එන්නේ මුං ඇටවල සත්‍ය පරිමාව. දැන් භාජනයකට මුං ඇටවලට සත්‍ය පරිමාව දාලා හරියන්නේ නැහැ නේ. මොකද මුං ඇට තිබ්බට පස්සේ මුං ඇටවල ඇතුලේ අර මුං ඇට දෙක කීපයක් අතරේ හිස් අවකාශය හිර වෙනවා. එතකොට එහෙනම් මුං ඇට ටික කවර කරාන් පස්සේ මුං ඇටවල සත්‍ය පරිමාවට බෑග් එකක් හැදුවොත් එහෙම මුං ඇට ටික දාලා ඉවර කරන්න බැරි වෙනවා. මොකද මුං ඇට අර නිකන් කිරිපිටි වගේ පැක් වෙන්නේ නැහනේ. මුං ඇටවල හිස් අවකාශය හැට පේන්න තියෙනවා. එහෙනම් පුතේ ඒ වගේ ඇසුරුම් කරණය සඳහා තමයි මේ බල්ක් ඩෙන්සිටි කියන සංකල්පය බිහි වෙලා තියෙන්නේ. ඔය යම් යම් ද්‍රව්‍යයන් අසුරනකොට අදාළ පැකේජ් එකට අදාළ ඇසුරුමට ලබාගත යුතු අවම පරිමාව නිර්ණය කරන්නට අපි පාවිච්චි කරන්නේ ඒ ද්‍රව්‍යයේ සත්‍ය ඝනත්වය නෙමෙයි ඒ ද්‍රව්‍යයේ තොග ඝනත්වය. එහෙම නැත්නම් බල්ක් ඩෙන්සිටි එක. මේක අපි ඉස්සෙල්ලා ගානේ හොයාගත්තා dB වල අගය. එහෙනම් මෙතන දාන්නේ කවුද? dB වල අගය. ඒ dB වල අගය දාලා හෙව්වට පස්සේ අපිට එනවා 1315යි ඝන සෙන්ටිමීටර් කියලා අදාළ අවම පරිමාව. එහෙනම් පුතේ මේකේ අවසාන ප්‍රශ්නය තමයි පොඩ්ඩක් තාර්කික වෙලා තියෙන්නේ. ඒකත් පහසුවෙන් අපිට අඳුනා ගන්නට පුළුවන් තර්කයක් තමයි එතන තියෙන්නේ. අපි එන යොමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නය තියෙන්නේ පරීක්ෂණාගාරය තුළ වාතයේ තුෂාරාංකය පරීක්ෂණාත්මක නිර්ණය කිරීම සඳහා සාපේක්ෂාර්ථතාව සෙවීමට ඔබට සපයා ඇත. ඔබට පවසා ඇත. එතකොට පුතේ මෙන්න මෙතනදී තාපයේ ප්‍රැක්ටිකල්ස් 9ක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල්ස් 9න් පහසුම ලේසිම ප්‍රැක්ටිකල් එක අඩුම කාලයක් ගත වෙන ප්‍රැක්ටිකල් එක තමයි තුෂාරාංකය සෙවීමේ ප්‍රැක්ටිකල් එක. තුෂාරාංකය සෙවීමේ ප්‍රායෝගික පරීක්ෂණයේදී හොඳට මතක තියාගන්න
ඔබ හිතනවාට වඩා මේකේ නොහිතන පැත්තක ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. සමහර වෙලාවට මේකට සපිය යුතු උත්තර දිහා බැලුවම පස්සේ හිතෙනවා මෙහෙම උත්තරත් අපි සපයන්න ඕනද කියලා. ඒ කියන්නේ මේ ඊටාම සරල මට්ටමේ උත්තර තමයි පුතේ මේකෙන් අහලා තියෙන්නේ. හැබැයි ඒක අර අපි දකින්නකොට ටිකක් කල්පනාකාරීව නිකන් බය වෙලා දකින්නකොට මේක ඇතුලේ ලේසිභාවය දකින්නේ නැහැ. නිකන් අමාරු උත්තර ලියලා වරද්ද ගන්නවා. හොඳට බලන්න මේ ප්‍රශ්නට අපි උත්තර සාකච්ඡා කරනකොට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබේවි. සාපේක්ෂාර්ථතාවයේ RH සඳහා ප්‍රකාශනයක් සංතෘප්ත වාෂ්ප පීඩන ඇසුරෙන් ලියන්න. සිංහලෙන් කියලා තියෙනවා සංතෘප්ත වාෂ්ප පීඩන කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා සාපේක්ෂාර්ථතාව ගැන කතා කරද්දී ස්කන්ධය ඇසුරෙන් ලියන්න පුළුවන්, නිරපේක්ෂාර්ථතාව ඇසුරෙන් ලියන්න පුළුවන්, ඝනත්ව ඇසුරෙන් ලියන්න පුළුවන්, සංතෘප්ත වාෂ්ප පීඩන ඇසුරෙන් ලියන්න පුළුවන්. ඒ සාපේක්ෂාර්ථතා සමීකරණය එක එක විදිහවලට ලියන්න පුළුවන්. හැබැයි පුතේ මෙතනදී අපි හරියටම ඉදිරිපත් කරන්නට ඕන සංතෘප්ත වාෂ්ප සඳහා ඇසුරෙන් තමයි සංතෘප්ත වාෂ්ප වලින් තමයි මේ අදාළ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නට ඕන. අපි දන්නවා RH relative humidity සාපේක්ෂ ආර්ද්‍රතාව සමානයි තුෂාර අංකයේදී සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය මෙහෙම ලියලා විතරක් හරියන්නේ නැහැ. මතක ඇතුව 100%න් වැඩි කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍රයක් නිකන් සාමාන්‍ය පරීක්ෂා කරද්දී ගොඩක් දරුවෝ මෙන්න මේ 100% හලලා දානවා. ඉච්චර ඔක හිතන්න දෙයක් නැහැ කියලා. හැබැයි ඒක නැත්තම් ලකුණු නැහැ පුතේ. හොඳයි. මේ පරීක්ෂණය සිදු කිරීම සඳහා මන්තයක් සහ පේනක් සහිත උපදෙමු කැලරිමීටරයකට අමතරව ඔබට අවශ්‍ය අනෙක් අයිතම මොනවාද? මේක පුතේ බොහොම සරලයි. මෙහෙම මේසයක් උඩ අපි මෙන්න මෙහෙම උපදෙමු පෘෂ්ඨයක් සහිත කැලරිමීටරයක් අරගෙන මේකට සාමාන්‍ය 3-2ක් විතර පිරෙන උතර දානවා. ඊට පස්සේ මේකට අපිට කියනවා මන්තයක් සහ පේනක් දීලා තියෙනවා. ඊළඟට මේ මන්තය මේක ඇතුලේ පවතින කෙනෙක් මීට අමතරව තව මොනවද ඕනේ කියලා. මේ ප්‍රැක්ටිකල් එකේ අපි කරන්නේ අයිස් මේකට එකතු කරනවා. අයිස් මේකට එකතු කර කර මේකේ උෂ්ණත්වය මැන ගන්නවා. එතකොට මේකේ උෂ්ණත්වය ටික පල්ලෙහා බැලලා හරියටම මෙන්න මේ උපවත් පෘෂ්ඨයේ තියෙනවනේ මෙන්න මේ වටේ පෘෂ්ඨේ. මේ උපවත් පෘෂ්ඨයේහි උපය නැතිවන මොහොතේ සහ නැවත උපය එන මොහොතේදී මෙන්න මේ උෂ්ණතමාන පාඨාංග දෙක අපි ලබා ගන්නවා. ඔච්චරයි ඔය ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ. බොහොම පහසු ප්‍රැක්ටිකල් එකක්. හැබැයි මේකේ තාර්කිකයි. ඔළුව කල්පනා කරලා උත්තරේ දෙන්න ඕන. දැන් පුතේ මෙතනදී අපිට උෂ්ණතමානයක් දීලා නැහැනේ. එහෙනම් උෂ්ණතමානයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි වඩා සුදුසුයි මේ ප්‍රැක්ටිකල් එකේ උෂ්ණත්වය ගොඩක් පහළ යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මේක බාහිර පරිසර උෂ්ණත්වයේ විදිහට 30 දී පටන් ගත්තයි කියලා අපි හිතමු. උෂ්ණත්වයේ 30 දී මේ ප්‍රැක්ටිකල් එක පටන් ගත්තා නම් මේ 30 දී පටන් අරගෙන මේක උඩරිම 25ක් වෙනකම් උඩරිම එහෙමත් පළාතක 22 23 වෙනකම් ඕකේ යන්න පුළුවන්. එච්චර යන්නෙත් නෑ ඇත්තටම. 25 වගේ වෙනකොට වැඩි ඉවර වෙනවා. දැන් අපි හිතමු මේකට භාවිතා කරන උෂ්ණත්වමානයේ මේක බයින්න පුළුවන් අගය නිකන් අපි හිතමු උදාහරණයක් විදිහට 0යි 100යි අතර මයින්න පුළුවන් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරා කියලා. එතකොට පුතේ මේ උෂ්ණත්වමානය භාවිතයෙන් මේගොල්ලන්ගේ පාඨාංග ගන්නකොට මේ සෙල්සියස් 5යිනේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ පරිමාවෙන් 5න් එකයි පුතේ පාවිච්චි වෙන්නේ. මුළු පරිමාණයෙන් පාවිච්චි වෙන්නේ නැහැ. මේකට දැම්මම මේ 30 ඉඳන් 25 වෙනකම් මේ මුළු පරිමාණයේ දිගෙන් 5න් එකයි මේ සඳහා භාවිතා වන්නේ. එතකොට මේක කියවන්න යනකොට ඇතිවෙන දෝෂය වැඩි. අවිනිශ්චිතතාව වැඩි. හරියට ඒක පහ වුණාද නැද්ද කියලා හිතා ගන්න අමාරුයි. ඔය ප්‍රශ්න නිසා මේ වගේ ලොකු පරාසයක් තියෙන උෂ්ණත්වමාන මේ සඳහා භාවිතා කරන්නේ. මේකට අපි භාවිතා කරන්නේ හැකිතා කඩුවෙක් කෙනෙක් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී මොකද උණ මනින උෂ්ණත්වමානය හැරෙන්න විද්‍යාගාරයක පාවිච්චි කරන්න පුළුවන් උෂ්ණත්වමාන අතුරින් 0.50 සෙල්සියස් පරාසයක් සහිත උෂ්ණත්වමාන තමයි අපිට භාවිතා කරන්නට පුළුවන් අඩුම පරිමාණය සහිත උෂ්ණත්වමානය විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ උෂ්ණත්වමානය කියලා ලියන්න එපා. උෂ්ණත්වමානය කියලා ලියලා වරහන් කරලා 0.50 කියලා පරාසය පෙන්නලා තියන්න. එතකොට පුතේ ඔයාලා විෂය ඇතුලේ යමක් දන්නවා කියන එක. මේක නිකම්ම උත්තරේ ලියන්නේ නැතුව තාර්කිකව ගොඩනගලා හේතුවක් ඇතුව ලියනවා කියන එක පේපර් එක බලන කෙනාට පැහැදිලි වෙනවා. ඒක නිසා ඔබ හරියට ඔබේ දැනුම
පේපර් එක බලන කෙනාට කන්වේ කරන විදිය, යවන විදිය, යොමු කරන විදිය තමයි ඔබේ ජයග්‍රහණයට පාදක වෙන්නේ. ඊළඟට අනිත් අයිතම මොනවද කියලා අහන්නේ. එන උෂ්ණත්වමානය ඕන, අයිස් ඕන. දැන් මෙතනදී කියන්න අයිස් කැබලි. කුඩා අයිස් කැබලි කියලා කිව්වනම් හරි. ඊළඟට වීදුරු තහඩුවක් ඕනේ පුතේ. මොකද අපේ ප්‍රාශ්වාස වාතයේ කටෙන් අපි හුස්ම ගන්නකොට නහයෙන් පිට වෙන කටෙන් පිට වෙන හුලං ගිහලා මේකේ වැදුනොත් එහෙම මේ පෘෂ්ඨය මත තුෂාර ඇතිවීමට ඒකින් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක නිසා මෙතනදී වැදගත් වෙන කාරණේ තමයි මෙහෙම පරීක්ෂණය කරන කෙනාගේ මූණ තියෙනවා නම් මේ මූණට සහ මේ කැලරිමීටරය අතරට අපි දානවා පොඩි වීදුරු තහඩුවක් දාලා තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? උෂ්ණත්වමානයක් අවශ්‍යයි. ඒ උෂ්ණත්වමානය 0.54 පරාසයේ පවතින්නේ. ඊළඟට ජලය අවශ්‍යයි. අයිස් කැබලි, කුඩා අයිස් කැබලි අවශ්‍යයි. ඊළඟට වීදුරු තහඩුවක්, තෙතමාතු කඩදාසියක්, මේ දේවල් අවශ්‍යයි. ඊළඟට වඩා නිවැරදි අවසාන ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සාධක දෙකක් ලියා ඒවා අවම කිරීම සඳහා ඔබ ලබා ගන්නා පරීක්ෂණාත්මක පූර්වෝපායන් මොනවාද? පළවෙනි සාධකය තමයි පුතේ වඩා නිවැරදි අවසාන ප්‍රතිඵලයක් ලබා ගන්න අපිට ඕන වෙන්නේ. එතකොට මේක පරීක්ෂණය ආරම්භ කරන්නට පෙර අපි කළ යුතු දෙයක් තමයි අපේ ප්‍රාශ්වාස වාතයෙන් තමයි මේ ප්‍රැක්ටිකල් එකට සිද්ධ වෙන්න පුළුවන් උපරිම ප්‍රධානතම හානිය සිද්ධ වෙන්නේ. ප්‍රාශ්වාස වාතයේ වැදුනොත් එහෙම මේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන්ම මේ අසාර්ථක වෙනවා. මොකද ප්‍රාශ්වාස වාතයේ වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගුයි. උෂ්ණත්වයත් තරමක ඉහළයි. ටක් ගාලා අර පෘෂ්ඨයේ වෙදිච්ච ගමන් ඒක සම්පූර්ණයෙන්ම බොඳ වෙලා යනවා. ඒක නිසා ප්‍රාශ්වාස වාතය මගින් කැලරිමීටරයේ අවට තෙතමන මට්ටම වෙනස් කිරීම තමයි පළවෙනි බාධකය. පළවෙනි සැලකිලිමත් විය යුතු සාධකය තමයි ප්‍රාශ්වාස වාතය මගින් කැලරි පෘෂ්ඨයේ අවට තෙතමනය වෙනස් කිරීම. ඒකට පරීක්ෂණාත්මක පූර්වෝපාය මොකද්ද? අපි ඒකට අර ඊළඟ වගුව පේනවා දැන් ඒ වගුවේ දෙවෙනි කොලම් එකේ තියෙන්නේ දෙවෙනි කොලම් එකේ පළවෙනි රෝ එකේ තියෙන්නේ. ඒ සඳහා ගත යුතු පරීක්ෂණාත්මක පූර්වෝපාය ප්‍රාශ්වාස වාතයේ වැළැක්වීමට වීදුරු තහඩුව තැබීම හෝ මුහුණු ආවරණයක් පැළඳීම. මේ දවස්වල නම් අපිට බොහොම පහසුයි මුහුණු ආවරණයක් පැළඳන්න. මුහුණු ආවරණයක් පැළඳීම තමයි මේකට තියෙන පූර්වෝපාය. දෙවෙනි සාධකය මොකද? දැන් ගොඩක් දරුවන්ට ওই දෙවෙනි එක ලියනකොට පොඩි ගැටලුවක් මතුවෙනවා. දැන් මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධව අපි දන්නේ ඔච්චරයි. දැන් මාර වැඩේනේ. අපි දන්නේ ඔච්චරයි. සාමාන්‍යයෙන් ඕගලන්ට මේ සම්බන්ධව මොන පොතක් ලිව්වත්, පොතක් හෙව්වත්, පොතක් හෙව්වත් මෙච්චර ගැඹුරු මෙච්චර නිකන් සියුම් දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඒ වගේ වෙලාවට කල්පනා කරන්න ඕන අපිට මගහැරිච්ච සරල දෙයක් මෙතන තියෙන්න පුළුවන්. මොකද්ද? ප්‍රාශ්වාස වාතයෙන් හුලම් පාරක් වැදිලානේ ඔය වැඩේ වෙන්නේ. තව වෙන්න පුළුවන් දෙයක් තමයි අවට තියෙන ෆෑන් වලින් AC මැෂින්ස් වලින් අපිට සාමාන්‍ය එක මතක් වෙන්නේ නැහැ ඔය පොයින්ට් එක. ෆෑන් AC මැෂින් වලින් ඊළඟට වෙන පැත්තකින් ඉඳන් එන හුලම් පාරකින් අපේ පරීක්ෂණයට බාධා ඇති වෙන්න පුළුවන්. එහෙනම් පුතේ දෙවෙනි සාධකයේ විදිහට මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රායෝගික බාධකයේ විදිහට විදුලි පංකා සුළං හා වායු සමීකරණ මගින් කැලරිමීටර් පෘෂ්ඨය මත තුෂාර තැන්පත් වීමට බාධා ඇති කිරීම විදිහට තමයි ඒක පිළි අරන් තියෙන්නේ. මොකද AC මැෂින් වලින් ෆෑන් වලින් ඇති වෙන බාධාව තමයි එතනදී පිළි අරන් තියෙන්නේ. ඒතර ඒකට විසඳුම මොකද්ද? ඒ විසඳුම තමයි විදුලි පංකා හා වායු සමීකරණ විසන්ධි කිරීම අවට ජනෙල් වසා තැබීම. ඒක නිසා මේ අතිශය සරල බොහෝම ප්‍රිමිටිව් උත්තරයක් තමයි පුතේ මෙතන අපිට දීලා තියෙන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් දරුවෙක් ගොඩක් වෙලාට මේ ප්‍රශ්න වල ලියන්න ගියාම හිර වෙලා බලන් ඉන්නවා. ඒක නිසා එහෙම හිර වෙනවා නම් මතක තියාගන්න ඔබ සරල දෙයක් මගේ අරලා තියෙන කොහෙදී හෝ. මේ පරීක්ෂණය සඳහා කුඩා අයිස් කැබලි භාවිතා කරනු ලැබේ. ඒට හේතුවක් දෙන්න. පුතේ මේකෙදී අපි උෂ්ණත්වයේ පහළ දැමීම බොහෝම සීරුවෙන් සිද්ධ කරන්න ඕනේ. මොකද මේ තෙතමනය මේ හරියටම මේ තියෙන ඔපය ෂයින් එක මේකේ තියෙන ග්ලොස් ගතිය මේ තියෙන උපවත් භාවය නැති වෙන්නලා එකපාරට නැති වෙනකොටම අපි අයිස් එකතු කිරීම නවත්තන්න ඕන. ඊළඟට ආයි ටික ටික බාහිර පරිසරයෙන් තාපය උරාගෙන මෙයා උෂ්ණත්වය වැඩි කරනකොට අර නැති වෙච්ච ඔපය ආයි නැවත එනවා. ඔය ඔපය නැති වෙනවා කියලා කියන්නේ ජල බිඳු හැදෙන එක නෙමෙයි. ඔය ඔපය නැති වෙනවා කියලා කියන්නේ නිකන් හිතන්න ෂයින් හොඳ උපවත් පෘෂ්ඨයක් තිබිලා මේ පෘෂ්ඨය එකපාරට නිකන් වෙල්වට් ගතියක් එනවනම් නිකන් වෙල්වට් වෙනවා කියලා කියන්නේ අපි කියන සාමාන්‍ය කියන්නේ වෙල්වට් කලර්ස්. ඒ වෙල්වට් නිකන් විල්ලුද ගතියක් එනකොට තිබිච්ච ඔපේ නැති වෙලා නිකන් පොඩි ඩල් ගතියක් එනවා එකපාරට සර්ෆේස් එකේ. ඒ එන ඔය කියන ඔය මේ විල්ලුද ගතිය එහෙම නැත්නම් වෙල්වට් ගතිය එනකොටම වැඩේ නවත්තන්නට ඕන. ඔපේ නැති වෙනවා කියන්නේ අන්න ඒකට. ඊළඟට තමයි මෙතනදී
අයිස් එකතු කිරීම නවත්තලා වැඩේ අතහැරලා දැම්මට පස්සේ ආයෙ ටික ටික උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනකොට හරියටම නැවත අර උපය වෙල්වට් ගතිය නැති වෙලා ගිහිල්ලා නැවත ඒ උපේ එනවා. අන්න ඒ වෙලාවට උෂ්ණත්වය ආයෙ කියව ගන්නට ඕන. එහෙනම් අපෙන් අහන්නේ දැන් ඔයක වැඩේ පාලනය කරන ක්‍රමයේ පුතේ අයිස් කැබලි එකතු කිරීම. එහෙනම් දැන් අපෙන් අහන්නේ මේ අයිස් කැබලි එකතු කිරීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන කොහොමද එකතු කරන්නේ? ඒ ඔබ සැලකිලිමත් වෙන්න ඕන පියවර මොකද්ද කියලා යහන්නේ. පුතේ මේකේ උෂ්ණත්වය පහළ දැමීම ඉතා සෙමින් සිද්ධ කරන්නට ඕන. මේකේ උෂ්ණත්වය පහළ දැමීම ඉතා සෙමින් සිද්ධ කරන්නට ඕන. ඊළඟට තුෂාර පෙනී යාම සහ නැවත තුෂාර ඇතිවීම ඉතාම සියුම්ම ලබා ගන්නට ඕන. හරිද? සාමාන්‍යයෙන් ওই දෙකෙන් ඕන එකක් ලිව්වා ලකුණු හම්බ වෙනවා. එහෙනම් මොකද ලියනවනේ? මේ පරීක්ෂණයේදී උෂ්ණත්වය පහළ දැමීම ඉතා සෙමින් සීරුවෙන් සිදු කළ යුතුයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පෘෂ්ඨයේ ඔපය නැති වී යන හෝ ඔපය ඇති වෙන මොහොත ලබා ගැනීම ඊටාම සියුම්ම නිවැරදිව ලබා ගන්නට තමයි අයිස් කැබලි පාවිච්චි කරන්නේ. ලොකු අයිස් කුට්ටි මේකට දැම්මොත් එහෙම මෙයාගේ උෂ්ණත්වය අපිට පාලනය කරගත නොහැකි වේගයෙන් ටක් ගාලා අඩු වෙනවා. හෝ ගාලා පල්ලෙහා බහිනවා. එතකොට පුතේ ඔය ඔපය නැති වෙලා ජල බිඳු තැම්පත් වෙලා වැඩේ ඔක්කොම අසාර්ථක වෙලා යනවා මේ පරීක්ෂණයේදී. ඒ නිසා මේකට දාන්නේ ඊටා කුඩා අයිස් කැබලි. අයිස් කැබලි රයිට්. ඊ කොටස වරකට අයිස් කැබලි කීපයක් ජලයට එකතු කළහොත් ඔබට මූණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා මොනවාද? පුතේ මේකට වරකට අයිස් කැබලි කීපයක් දැම්මොත් එහෙම අර අපි ඉස්සෙල්ලා කියපු වැඩේ අපිට සිද්ධ වෙනවා. මොකද්ද? පාලනය කරගත නොහැකි විදියට වේගයෙන් පල්ලෙහාට තැම්පත් වෙනවා. අපි මේ වගේ පෘෂ්ඨයක් ගත්තොත් එහෙම මේ පෘෂ්ඨයේ අවට වාතය වුණොම තියෙද්දි මේ වාතය සන්තෘප්තකරණය කරලා තමයි මේ පෘෂ්ඨය මත තැම්පත් කරගන්නේ. මම මේකට උදාහරණයක් කියන්නම්. අර ෆ්‍රිජ් එකෙන් එළියට වතුර බෝතලයක් අරන් තිබ්බම වතුර බෝතලේ මත ජල බිඳු හැදෙන්නේ. ওই ජල බිඳු ටික හැදෙන්න කලින් පුතේ මේ බෝතලයේ උඩ පොඩි උපවත් භාවයක් නිර්මාණය වෙනවා. බෝතලයේ උඩ පුංචි මේ අර උපවත් ගතිය නැතිවීමක් සිද්ධ වෙනවා. අර මං කිව්ව විල්ලුද ගතියක් වෙල්වට් ගතියක් එනවා කියලා. ඒ වෙල්වට් ගතියක් එනවා. ওই වෙල්වට් ගතිය වෙලා ඊටත් වැඩි උෂ්ණත්වය පහළ බැස්සට පස්සේ තමයි මෙයාගේ පෘෂ්ඨයේ තියෙන ජල වාෂ්ප එකට එකාට එකතු වෙලා බිඳු බිඳු හදලා ලොකු වතුර බිඳු පේන ගානට නිර්මාණය වෙන්නේ. එතකොට අපි දැනගත යුතු කාරණය තමයි මේකට අයිස් කැබලි කීපයක් එකපාරට එකතු කරොත් ඔය පෘෂ්ඨයේ ඔපය නැතිවන මොහොත පහු කරගෙන උෂ්ණත්වය පහළ බහිනවා. ඒ පහළ බැසීම හේතු කරගෙන අර පෘෂ්ඨයේ මත තැම්පත් වෙච්ච තුෂාර එකතු වෙලා ජල බිඳු නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පෘෂ්ඨයේ ඔපය නැවත එන අවස්ථාව ලබා ගන්න අපිට බෑ. එහෙනම් කැලරිමීටරයේ පෘෂ්ඨයේ මත තුනී ද්‍රව පටලයක් හට ගැනීම නිසා තුෂාර නොපෙනී යාම නිරීක්ෂණය කළ නොහැකි වීම. මොකද පුතේ ඒකට උත්තරේ කැලරිමීටරයේ පෘෂ්ඨයේ මත තුනී ද්‍රව පටලයක් හට ගැනීම නිසා තුෂාර නොපෙනී යාම නිරීක්ෂණය කළ නොහැකි වීම. අපි යන් F කොටසට මේ පරීක්ෂණයේදී ඔබ පාඨාංක ගන්න ලබන්නේ හරියටම කුමන මොහොතවල් වලදීද? තුෂාර හට ගැනීම සහ නොපෙනී යන මොහොතවල් වල හෝ පෘෂ්ඨයේ ඔපය නැති වී යාම සහ නැවත ඇතිවන මොහොතවල් වල. මම කියවනේ පැහැදිලි කරානේ ඒක. පෘෂ්ඨයේ ඔපය නැති වී යන මොහොතේ සහ නැවත ඇති වෙන මොහොතේ තමයි මේ මොහොතවල් දෙකට අදාළ උෂ්ණත්වමාන පාඨාංක තමයි අපි ලබා ගන්නේ. මේ පරීක්ෂණයේදී කැලරිමීටරය පියන සහිතව භාවිතා කිරීමට හේතුවක් දෙන්න. මොකද හේතුව? මේක ඊටාම වැදගත්. මේක මීට කලින් අහලා තිබිච්ච නැති කොටසක්. මේකේ පියන නැති වුණා නම් පුතේ පියන නැති වුණා නම් මේ කලතනකොට මේ අවට වායුගෝලය තියෙන කට්ටියත් මේකෙන් කූල් වෙලා සීතල වෙලා මේ වායුගෝලයේ තියෙන මේ තියෙන වාත ස්කන්ධවල ඝනත්වයේ යම් වැඩිවීමක් වෙලා මේක පල්ලෙහැ බහැලා මේ ඇතුලේ තියෙන ජලයෙන් මෙන්න මේ බඳුන සිසිල් කරනවා වෙනුවට මේ එළියට යන සිසිල් වාත ධාරාවලින් නැවත මේගොල්ලන්ගේ තුෂාර තැන්පත් කිරීම සිදු කරලා බාධා ඇති කරන්න පුළුවන්. ඒක නිසා උඩින් පියනගින් වහලා තියෙන එක මේ ඝනත්වයේ අඩුවීම සිසිල් වාත ධාරා ඉවතට ගමන් කරවීම වළක්වනවා. එහෙනම් කැලරිමීටරය තුළ පවතින සිසිල් වාතය පිටතට ඉහිරීම මගින් තුෂාර ඇතිවීමට බලපෑම වැළැක්වීමට තමයි මේකට පියනක් දාන්නේ. මේ පරීක්ෂණය කරන කාලය තුළ ඔබ ලබා ගත යුතු අනෙක් පාඨාංකය කුමක්ද? මොකද පුතේ? කාමර උෂ්ණත්වය. මොකද කාමර උෂ්ණත්වයත් එක්ක තමයි දැන් මේ පරීක්ෂණයේදී කාමර උෂ්ණත්වයේ වැදගත්කමක් නැහැ අපිට තුෂාරාංකය හොයනකොට. හැබැයි මේ පරීක්ෂණයේ පොඩ්ඩක් මාතෘකාවට යන්නකෝ අය. මාතෘකාවේ තියෙන්නේ මොකද්ද? පරීක්ෂණාගාරය තුළ ඇති තුෂාරාංකය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීමට සහ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම. පුතේ තුෂාරාංකය නිර්ණය කරන්න කාමර උෂ්ණත්වය ඕනේ නැහැ. හැබැයි සාපේක්ෂ ආර්ද්‍රතාව නිර්ණය කරන්න මේ කාමරයේ උෂ්ණත්වය ඕන.
එහෙනම් අපිට පුළුවන් කාමර උෂ්ණත්වය කියලා ලියලා ඒ ලකුණ ඔබට ලබා ගන්න. කිසියම් පරීක්ෂණාගාරයක උෂ්ණත්වය 28ක් වූ විට තුෂාර අංකය 24ක් බව සොයා ගන්නා ලදී. මේ දත්ත පාවිච්චි කරලා සාපේක්ෂාර්ථතාව හොයන්න කියලා තමයි අපිට කියන්නේ. මෙතනදී මේ වගු ගත්තට පස්සේ පුතේ RH සමානයි P තුෂාර අංකය බෙදීම P කාමර උෂ්ණත්වය වැඩි කිරීම 100 P තුෂාර අංකය කියන එක ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ 24 දී සන්තෘප්ත වාෂ්ප පීඩනය මේ වගුවෙන් ගන්න පුළුවන් 22.38යි කාමර උෂ්ණත්වය 28යි එහෙනම් 28ට අදාළ සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය අපිට ගන්න පුළුවන් 28.35යි කියලා. එහෙනම් මේක 100න් වැඩි කරා නම් අපිට එනවා තුෂාර අංකය කීයද කියලා සාපේක්ෂාර්ථතාවය 100ට 79ක් අපිට කෙලින්ම උත්තරය එනවා. හරි පහසුවෙන් ගණනය කිරීම සිදු කරන්නට පුළුවන්. හොඳයි. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. දෝණහතරක පාඩමින් අපිට ලැබිලා තියෙන්නේ මේක යම් දුරකට නිර්මාණාත්මක ප්‍රශ්නයක් වගේ පෙනුනට මේක තනිකරම වගේ ප්‍රායෝගික පරීක්ෂණයක් ඇසුරෙන් අදාළ ඇපරේටස් එක උපකරණ පද්ධතිය විතරයි මේකෙදි වෙනස් වෙලා තියෙන්නේ. ඊටු දත්ත සියල්ල ප්‍රායෝගික පරීක්ෂණ වලට තමයි අදාළ වෙන්නේ. හොඳයි එහෙනම් ආදරණීය දුවපුතේ අපිට තුන්වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. එක් කෙලවරක් වසායත අනුනාද නලයක් භාවිතා කර වාතයේ ධ්වනි වේගය නිර්ණය කිරීම සඳහා යොදා ගන්නා විකල්ප උපකරණයක් රූපේ පෙන්වයි. මෙම උපකරණයේ මූලධර්මයේ පාසල් විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් භාවිතා වෙන උපකරණයේ මූලධර්මයට සමානය. මෙම උපකරණයේ අනුනාද නලය ක්‍රමාංකිත පරිමාණයක් සහිත විදුරු නලයකි. මෙන්න මේ තියෙන පුතේ ඔබට දැන් මේක දකින්නට පුළුවන්. මෙන්න මේ රූපසරණේ ඔබ දැකපු එකම තමයි. මෙතන මේ ආයි ඇඳලා තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන නලය ක්‍රමාංකණය කරලා තියෙන්නේ. නලයම ක්‍රමාංකණය කරලා තියෙන්නේ. එහෙනම් අපිට කියනවා සුනාමි රබර් බටයක් මගින් සම්බන්ධ කරලා දෙනවා මේ ජල කටාරය. මේ ජල කටාරයේ උස වෙනස් කරනකොට මේකේ තියෙන ජල මට්ටමත් වෙනස් වෙනවා ඊට අනුරූපව. අනුනාද නලයේදී නලය තුල සෑදෙන කුමන වර්ගයේ තරංගයක්ද? පුතේ අපි දන්නවා අනුනාද නලයකදී සාමාන්‍යයෙන් හැදෙන්නේ ස්ථාවර තරංගයක්. ස්ථාවර තරංගයක් තමයි බොහොම පහසුයි පිළිතුර. ස්ථාවර තරංගයක් තමයි නිර්මාණය වෙන්නේ. අනුනාද නලයක කම්පන කියන්නේ අනුනාද වෙන අවස්ථාවේදී ඇති වෙන්නේ ස්ථාවර තරංගයක්. දන්නා F සංඛ්‍යාතයක් සහිත සරසුලක් ඔබට දී මූලික ස්වරය සහ පළවෙනි උපරිතාණයට අනුරූප L නෝට් සහ L අනුනාද දිගවල් ලබා ගැනීමට පවසා ඇත. කම්පන විධි දෙක සඳහා තරංග රටා ඇඳ එහි L නෝට් L1 දිග ආන්තශෝධනය E නිෂ්පන්ද සහ ප්‍රශ්පන්ද ලකුණු කරන්න. පළමු උපරිතාණය සඳහා නලය ඇඳීම ඔබෙන් බලාපොරොත්තු වෙයි. අපි කියන්නේ එක නලයයි පුතේ ඔක දීලා තිබ්බේ. නලයන් දෙකම උතන ඔබට පේනවා ඇති. හැබැයි එක නලය අපිට දීලා තියෙන අනිත් නලය අපි තනියෙන් අඳින්න ඕන. පළවෙනි නලය මෙහෙම ඇඳනම් දෙවෙනි නලය ඔබ අඳින්නට ඕන ආසන්න වශයෙන් මේ වගේ තුන් ගුණයක්වත් වෙන විදිහට. මේ දිග වගේ තුන් ගුණයක්වත් වෙන්න ඕන. මූලික අනුනාද අවස්ථාවට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි පුතේ හේතු වෙන්නට ඕන. ඔන්න ඔය විදිහට හේතු වෙන්නට ඕන. මෙතන ලැම්ඩා බෙදීම 4යි. මෙන්න මෙතන තියෙන්නේ පුතේ නිෂ්පන්දයක්. මෙන්න මෙතන තියෙන්නේ ප්‍රශ්පන්දයක්. මේ නෝඩ් එකක් මේ ඇන්ටි නෝඩ් එකක්. මේක අපි මේකේ දිග ගත්තොත් එහෙම L නෝඩ් කියලා ඔන්න ඔය විදිහට මාක් කරන්නට පුළුවන්. E කියන එක්කෙනා ආන්ත ශෝධනය කියන එක ආන්ත දෝෂය කියන එක්කෙනා මෙන්න මේ විදිහට එළියට පැනලා මෙන්න මේ තියෙන්නේ පුතේ E කියලා සලකුණු කරලා තියෙන්නට ඕන. මේ සලකුණු කිරීම හරියට කරලා තියෙනවා නම් ඔබට ඒ සඳහා ලැබෙන ලකුණු ලැබෙනවා. ඊළඟට මෙතනදී අඳින් කියනවා අපිට තුන් ගුණයක් විශාල වෙන්න ඕනලු මේ ඊළඟ එක්කෙනා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔය තරංග රටාව ඇඳලා තියන්න. ඒකටත් කැමති නම් ඔබට ආන්ත දෝෂය ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙනම් මේක L1 ඒ අදාළ දත්ත ඔබට දීලා තියෙනවා. ඒවා නිවැරදිව සලකුණු කරන්න. N AN මේ නිෂ්පන්ද ප්‍රශ්පන්ද නිෂ්පන්ද ප්‍රශ්පන්ද මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නට ඕන. මේක පොතේ ලකුණු දෙනකොට තරංග රටා දෙකම ඇඳීම සඳහා ලකුණු එකක් දීලා තියෙනවා. සෑම ලකුණු කිරීමක් නිවැරදි නම් අඩුම තරමින් එක රූපයකවත් ඇන්ටි නෝඩ් නෝඩ් එහෙම නැත්නම් නිෂ්පන්ද ප්‍රශ්පන්ද නිරූපණය කරලා තියෙනවා නම් ආන්ත දෝෂය ඒ වගේම දිගත් නිවැරදිව ලකුණු කරලා තියෙනවා නම් ඔබට ඊළඟ ලකුණ ලැබෙනවා. මුළු ලකුණු දෙකයි. රෝමිලකන් දෙක එක මූලික ස්වරයට අනුරූප තරංග ආයාමය ලැම්ඩා නම් ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් L නෝට් E ඇසුරෙන් ලියා දක්වන්න.
පුතේ අපිට මෙන්න මෙතනින් පේනවා ලැම්ඩා බෙදීම 4යි. ඒ කියන්නේ L ධන E සමානයි ලැම්ඩා බෙදීම 4යි. අපෙන් අහන්නේ ලැම්ඩාට ප්‍රකාශනයක් නේ. එහෙනම් ලැම්ඩා සමානයි 4යි L ධන E කියලා මේක තියන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා පළවෙනි උපරිතාණයට අනුරූප තරංග ආයාමය සඳහා දෙවෙනිම ප්‍රකාශනයක් ලියන්න. අපි දන්නවා පුතේ L ධන E L1 මෙතන L not L1 ධන E සමානයි 3යි ලැම්ඩා බෙදීම 4යි. එතකොට අපිට මෙතනින් එනවා ලැම්ඩා සමානයි 4 බෙදීම 3යි L1 ධන E කියලා. ඔය විදිහට A ලැම්ඩාත් අපිට හොයලා තියන්නට පුළුවන්. මේ විදිහට ප්‍රකාශනයේ ලියනවට විතරක් එක ලකුණයි, මේක ලියනවට එක ලකුණයි. ප්‍රශ්න දෙකක් නේ. තුන්වෙනි කොටස වාතයේ ධ්වනි වේගය v නම් දන්නා සහ මනින ලද රාශීන් භාවිතා කර v සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. දැන් පුතේ මේ සලකුණු කිරීමේදී අපි E කියන එක්කෙනාව අන්තර්ගත කරා. ඒතර වාතයේ ධ්වනි තරංගය හොයන්න පුළුවන් අපිට මේ E මේ සමීකරණ දෙකෙන් ඉවත් කරා නම්. මෙන්න මේ දෙන්නව පාවිච්චි කරලා මෙයාගෙන් මෙයාව අඩු කරා නම් L1 ඍණ L not කියලා එකක් උතනින් එනවා. මෙතනින් එනවා පුතේ ලැම්ඩා බෙදීම දෙකක් කියලා. ඊළඟට v සමානයි f ලැම්ඩා දාලා අපිට පුළුවන් v සමානයි f වාරයක් ලැම්ඩා කියලා කියන්නේ 2යි L1 ඍණ L not කියලා ප්‍රකාශනය අරන් තියන්න. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ විදිහට ප්‍රකාශනය අරගෙන තියෙනවා නම් ඔබට එක ලකුණක් හිමි. L not මිනුමස ලබා ගැනීමට පෙර අනුනාද නලය ජලයේ මට්ටමටම ගෙන ආ යුතුය. ජලයේ මට්ටම ඉහළටම ගෙන ආ යුතුය. මේට හේතු පැහැදිලි කරන්න. අපි දන්නවා මීට කලින් අපි සාකච්ඡා කරපු අනුනාද නල පරීක්ෂණවලදීත් මේ විදිහට අනුනාද නලය තුළ වතුර පිරීලා අපි ටික ටික මේක පල්ලෙහාට ගේනකොට තමයි මේ වතුර මට්ටම ටික ටික පල්ලෙහාට යන්නේ. එහා පැත්තේ තියෙන ද්‍රව කටාරේ පොඩ පොඩ පල්ලෙහාට ගේනකොට තමයි මේ මට්ටම ටික ටික පල්ලෙහාට යන්නේ. එතකොට පුතේ මේ අනුනාද දිග එන්න වැඩි වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මූලිකයට අදාළ අනුනාද අවස්ථාව නැත්නම් මූලික අනුනාද අවස්ථාව මග නොහැරී නිරාවරණය කරගන්න පුළුවන්. ඒ විදිහට අනුනාද දිග ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට සාමාන්‍යයෙන් පාසල් විද්‍යාගාරයේ ඇති උපකරණය භාවිතා කිරීම හා සසඳන විට මේ පරීක්ෂණයේ දී ඇති උපකරණය භාවිතා කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රමයේ ඇති ප්‍රධාන වෙනස්කම් දෙකක් දෙන්න. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මොකද ඉස්කෝලේ පාවිච්චි කරන ක්‍රමේ. ඉස්කෝලේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට වතුර හේක ගිලන ලද මෙහෙම ගිලන ලද නලයක් තියෙනවා. මේ නලය පුතේ සමහරට ඇද වෙන්න පුළුවන්. ඊළඟට ආධාරක ලෙස වෙනම ආධාරක දාලා හයි කරනවා වෙන්න පුළුවන්. ඊළඟට මේකට පරිමාණයක් වෙනම සෙට් කරලා තියන්නට ඕන. මෙයාගේ දිග මැන ගන්න ටිකක් අපහසුයි. ටිකක් කරදරයි ඒක කඩේ කරගන්න එක. එතකොට මේකේ තියෙන මූලික වාසියක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නලය අචල ලෙස සවිකොට තැබීම. ඒ කියන්නේ මේ අමුතුවෙන් ආයේ කලම්ප කරලා හයි කරන්න ඕනේ නැහැ. කලම්ප ගලවන්න ඕනේ නැහැ. ඇයි අර එහා පැත්තේ තිබිච්ච රූපසරහන දිහා බලන්න. ඒකේ x වල x ජල කටාරයේ මට්ටම වෙනස් කරනකොට ජල මට්ටම වෙනස් වෙනවා. එහෙනම් නලය හොල්ලන්න ඕනේ නැහැ. නලය අචලව අපිට පවත්වා ගන්න පුළුවන්. එහෙනම් ඒකට පළවෙනි එකට පිළිතුර තමයි නලය අචල ලෙස සවි කර ඇත. ඒක වෙනස්කමක්, ඒක වාසියක් අපිට ඇත්තටම. ඊළඟට මිනුම් පරිමාණය අචලව සවි කර ඇත. ඒ කියන්නේ අදාළ මේ පරිමාණය අපි අමුතුවෙන් පිටින් එල්ල හයි කරන්න ඕනේ නැහැ. මේ ගානට අදාළ රූප සටහනේ ඉන්බිල්ඩ් ඇතුළෙම පරිමාණය print කරලා තියෙනවා. ඒක නිසා කිසි කරදරයක් නැතුව ඒ අදාළ මිනුම් ටික සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් මිනුම් පරිමාණය අචල ලෙස සවි කර ඇත. නැත්නම් නලය ක්‍රමාංකණය කර ඇත කියන දෙකම නිවැරදි නම් ඔබට එක ලකුණු දෙකක් හිමි වෙනවා. කාමර උෂ්ණත්වය 28 512 සරසුලක් භාවිතා කළ විට මූලික ස්වරය හා පළමු උපරිතාණයට අනුරූප අනුනාද දිග පිළිවෙලින් 15.5 cm 50.5 cm බව සොයා ගන්න ලදී. කාමර උෂ්ණත්වයේදී වාතයේ ධ්වනි ප්‍රවේගය ගණනය කරන්න. දැන් එන මේ ප්‍රකාශනයට ආදේශ කරලා මේ ගාන ගන්න විතරයි තියෙන්නේ. බොහොම පහසුයි. v සමානයි 2 වාරයක් f වලාගේ පුතේ 512යි වැඩි කිරීම L1 වලාගේ එනවා අපිට 50.5 ඍණ 15.5 මේක සෙන්ටිමීටර් මේක මීටර කරන්න නම් 10 ඍණ 2කින් ගුණ කරන්න ඕන. ඔන්න ඔය විදිහට අගයන් ආදේශ කරලා තියලා v වලට 358.4යි ms ඍණ 1 කියලා ඒකකයක් එක තියෙනවට ලකුණු දෙකක් හම්බ වෙනවා. ආදේශ කිරීමට එක ලකුණයි අවසාන පිළිතුර ඒකකයක් එක තියෙනවට එක ලකුණයි ඔබට ලැබෙනවා. හොඳයි. එහෙනම් පුතේ දැන් අපිට තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය වෙනුවට මේ සඳහා යමු වන්නට. එතකොට හතරවෙනි ප්‍රශ්නේ ධාරා විදුතේ මේ නිර්මාණාත්මක ප්‍රශ්නයක් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය පරීක්ෂණාත්මකව හොයන ගැටලුවක්. ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතයෙන් x වේලි කෝෂයේ වීගාබ E
අභ්‍යන්තර ප්‍රතිරෝධයේ R පරීක්ෂණාත්මක නිර්ණය කිරීම සඳහා මෙහි ඇති පරිපතය පාසල් විද්‍යාගාරයේ භාවිතා කළ හැක. වෙනස් අයිධාරාවන් සඳහා කෝෂයේ අග්‍ර හරහා V විභවාන්තරය ඉතා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් මගින් මැනීම මෙම පරීක්ෂණාත්මක ක්‍රමයට අඩංගු වේ. V සඳහා ප්‍රකාශනයක් IER ඇසුරෙන් ලබා ගන්න. දැන් ඔබට පේනවා මේ රූපසටහනේ තියෙනවා අදාළ පරිපත සටහන. අපෙන් අහනවා V සඳහා ප්‍රකාශනයක් IER ඇසුරෙන් ලබා ගන්න. දැන් පුතේ IER ඇසුරෙන් V සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තොත් එහෙම මේ I කියලා කියන්නේ මේ අපිට කියනවා මෙන්න මේ V කියන එක්කෙනා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක්ලු. ඒක නිසා මේ හරහා ගලන ධාරාව බිඳුවයි. මේ හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් මෙහෙන් ගලන ධාරාව මෙහෙම ගිහිල්ලා ආයි මේ හරහාම ගියා. ධාරාව ගලන්නේ නැත්තම් මේ විභවාන්තරයේ මනින්නේ මේ කෝෂයේ දෙකලවර විභවාන්තරයේ. මෙතනින් සම්බන්ධ වෙනවා පුතේ. හොඳේ මේ පරීක්ෂණයේදී නිකන් පොඩක් මිස්ලීඩ් වෙනවා මෙතනින් පරිපතේ කැඩිලා නේද තියෙන්නේ කියලා. නමුත් මෙතනින් ධාරාවක් යනවා කියලා දාලා තියෙනවානේ. ඒ කියන්නේ මෙතනින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන අර ප්‍රශ්නයක් ඇසීමේ අරමුණේ මෙතන හිස්තැනක් තිබ්බට මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ නැත්නම් මෙහෙම ධාරාවක් යන්න බෑනේ. එහෙනම් මේ V කියලා කියන්නේ කෝෂයේ දෙකලවර විභවාන්තරය. අපි දන්නවා V සමානයි E ඍණ IR වගේ තියෙන නිකන් මූලික සමීකරණයක් ධාරා විදුතේ V සඳහා ප්‍රකාශනය ලියන්න කියලා කියන්නේ. දැන් මේක ලියලා තිබ්බනම් අදාළ ලකුණ ඔබට ලැබෙනවා. B1 පාසල් විද්‍යාගාරයේ ඇති මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධකය නම් කරන්න. දැන් ඔන්න මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ විචල්්‍ය ප්‍රතිරෝධකයනේ පාසල් විද්‍යාගාරයේ අපිට තියෙන විචල්්‍ය ප්‍රතිරෝධක දෙක මොකද්ද? අපි පසුගිය වැඩසටහනේනුත් මේ විත්‍ය කතා කරා මේ ගැන කතා කරා. අපිට තියෙන පුතේ ධාරා නියාමකය ප්‍රතිරෝධ පෙට්ටිය මේ දෙකේ වෙනස මොකද්ද? ධාරා නියාමකයෙන් පුතේ අපිට තියෙන්නේ ධාරා නියාමකයකින් තියෙන්නේ සන්තතිකව අගය නොදන්නා විදිහට ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න පුළුවන්. ප්‍රතිරෝධ පෙට්ටියක තියෙන කාරණේ මොකද්ද? ප්‍රතිරෝධ පෙට්ටියක තියෙන කාරණේ තමයි විවික්තයි. කොටසින් කොටස. කෑල්ලෙන් කෑල්ල තමයි වැඩි කරන්න පුළුවන්. ඕම් 5න් 5, ඕම් 100න් 100, ඕම් 10න් 10. අනිත් එක වෙනස් කරන ගාන අපි දන්නවා. වැඩි කරන ගාන මෙච්චරයි කියලා නිශ්චිතව දන්නවා. ධාරා නියාමකේ ඒ අගේ අපි දන්නේ නැහැ. ඒක සන්තතිකව අඩු වැඩි කරගන්න විතරයි පුතේ පුළුවන්. භාවිතයේ පහසු කාගේද? භාවිතයේ පහසු මෙයාගේ. ඇයි? මේක අඩු වැඩි කරගන්න විතරනේ. ධාරා නියාමකයක නිකන් අර උඩ තියෙන සර්පණය අතුර එහෙට මෙහෙට අරන් යන්න විතරයි තියෙන්නේ. අරන් යනකොට මේක අඩු වැඩි වෙනවා. හැබැයි ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කිරීම ටිකක් අපහසුයි. පේනු ඉවත් කරන්න ඕන, පේනු හයි කරලා තියෙන්න ඕන, අනන්ත පේනු ගැලවෙන්න පුළුවන්, ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එහෙනම් මේ දෙක ඇසුරෙන් මොකද්ද අපි භාවිතා කරන්නේ? මේ පරීක්ෂණයේ පුතේ මේ කෝෂය තුලින් ගලාගෙන යන ධාරාව මනින්න මේ ඇමීටරේ ඉන්නවා. මේ කෝෂයේ දෙකලවර විභවාන්තරයේ මනින්න මේ වෝල්ට් මීටරේ ඉන්නවා. මේ R ගෙන් R ගේ විශාලත්වය දැනගත්ත කියලා අපිට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මේ පරීක්ෂණය සඳහා. මොකද මේ VIR නේ. ඒතර V ව අපිට මැනගන්නට පුළුවන්, I වත් අපිට මැනගන්නට පුළුවන්. එහෙනම් මේ ප්‍රකාශනයේ පදනම් කරගෙන නම් ප්‍රස්ථාරික ක්‍රමයට යන්නේ මේකේ V වත් අපිට මැනගන්න පුළුවන්, I වත් මැනගන්න පුළුවන්. R සහ E කියන දෙන්නම නියත. එහෙනම් මේ ප්‍රකාශනයේ අපිට ධාරාව වෙනස් කරගත්තා නම් ඇති. මොකද ධාරාව මනින්න හාදෙක් මෙන්න මෙතන ඇමීටරයේ විදියට අන්තර්ගත කරලා ඉන්නවා. මේ පරීක්ෂණය හොඳට බලන්න මේ රූපසරාණ. මේ රූපසරාණේ මෙන්න මෙතන මේ ධාරාව මනින්න පුද්ගලයෙක් මෙතන ඉන්නවා. එහෙනම් මේ ධාරාවත් මනින්න පුළුවන් නම් විභවාන්තරයක් මනින්න පුළුවන් නම් ඇයි මෙතනට අපි අමාරුවෙන් පාවිච්චි කරන්න ඕන ප්‍රතිරෝධ පෙට්ටියක් දාගන්නේ? එහෙනම් මේකට බොහොම පහසුයි. පිළිතුර තමයි පුතේ මෙතනට දාන්න ඕන කාවද? මෙතනට දාන්න ඕන ධාරා නියාමකය. ධාරා නියාමකය දැම්ම නම් වැඩේ පහසුවෙන් සන්තතිකව විශාල පරාසයකට පාඨාංක ලැබෙන විදිහට මේ පරීක්ෂණය සිද්ධ කරන්නට පුළුවන්. එහෙනම් පිළිතුර තමයි ධාරා නියාමකය. මේ පරීක්ෂණයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඒ යතුර නිවැරදි ආකාරයට භාවිතා කළ යුතුව ඇත. ඒ සඳහා භාවිතා කළ හැකි වඩාත් සුදුසු යතුරු වර්ගය මොකක්ද? මෙතනදී පුතේ මේ කෝෂය විසර්ජනය වුණොත් එහෙම මේ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වැඩේ අප්සෙට් වෙනවා. හේතුව තමයි මේ ඊව නියතයක් ලෙස තමයි භාවිතා කරන්නට ඕන. මේක නියතයක් වෙන්නේ නැහැ කෝෂය විසර්ජනය වුණොත් එහෙම. එහෙනම් මේ පරීක්ෂණයේදී අපි මේ කෝෂය විසර්ජනය නොවීමට සෑහෙන වගකීමක් ඇතුව වැඩ කරන්නට ඕන. එහෙනම් මෙතනට අපිට මෙතනට දානවා ටකන යතුරක්. ටැප් කී එකක්. ටකන යතුරක් දානවා. ටකන යතුරක් දාලා අපි පාඨාංක ලබා ගන්නා මොහොතේ විතරක් මෙතනින් මෙහෙම ටච් කරලා
මෙහෙම ටැප් කරලා නැත්නම් ටච් කරලා නැත්නම් හේතු කරලා තද කරලා මේ මාර්ගයෙන් ධාරාවක් යන්න දීලා අදාළ ධාරාව විභවාන්තරය මැන ගන්නවා. අනිත් හැම වෙලාවටම අත එස්සුවම මෙතනින් පරිපතේ විසන්දි වෙලා ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට අනවශ්‍ය කාලය තුලදී පරීක්ෂණයේ භාවිතා නොකරන විටදී නැත්නම් උපකරණ කට්ටලයේ භාවිතා නොකරන විටකදී කෝෂය හරහා ධාරා ගැලීම වලකිනවා පුතේ මේ වගේ ටකන යතුරක් මෙතනට පාවිච්චි කරාම. එහෙනම් මොකද මේකට පිළිතුර ටකන යතුර ටැප් කී එක ටකන යතුර දෙක යතුර ක්‍රියාත්මක කිරීමේදී ඔබ ලබා ගන්නා පරීක්ෂණාත්මක ක්‍රමවේදය කුමක්ද? මොකද වෙන්නේ පුතේ? අපි පාඨාංක ලබා ගන්න වෙලාවට විතරයි මේව තද කරන්නේ. එහෙනම් ටකන යතුර තද නොකර R වෙනස් කොට පාඨාංක ලබා ගන්නා මොහොතේදී පමණක් ටකන යතුර තද කර අදාළ පාඨාංක ලබා ගැනීම තමයි අපිට කරන්න පුළුවන් ක්‍රියාපිළිවෙල. ශනික යතුර වහන්න පුළුවන් ඒ වෙලාවට අනවශ්‍ය වෙලාවට ධාරාව ගමන් කරන්නේ නැහැ. මෙම පරීක්ෂණය සිදු කිරීමේදී කෝෂයේ විසර්ජනය නොවී ඇති බව පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කෙසේද? පුතේ බොහොම පහසුයි මේක මීට කලින් 2011 12 අතර වගේ ප්‍රශ්න මේ 12 13 වගේ ප්‍රශ්න පත්‍රයක මේක මේ විදිහටම අහලා තිබ්බා. හදිසිය හරි මේ කෝෂය බැස්සොත් මොකද වෙන්නේ? මේ කෝෂය ඩිස්චාර්ජ් වුණොත් මේක බැස්සොත් එහෙම මේ කෝෂය බැහැලා ගියොත් එහෙම අඩු වෙලා ගියොත් එහෙම ඊවලගේ කොහොමද අපි ඒක අඳුනගන්නේ? ඒක පුළුවන් පහසුයි. පරීක්ෂණය සිදු කර නැවත මුල් අවස්ථාවන්ට අදාළ පාඨාංක අරගෙන බලනවා. ඒ ආපු පාඨාංක දැන් අලුතෙන් ඒ විදිහටම එනවද කියලා. මේ කෝෂය බැහැලා තියෙනවා නම් මේ කෝෂය ඩිස්චාර්ජ් වෙලා විසර්ජනය වෙලා තියෙනවා නම් අපිට මුල් අවස්ථාවේ ගත්ත පාඨාංකයි අග අවස්ථාවේ අපි නැවත අලුතෙන් පරීක්ෂණය ඉවර කරලා නැවත මුල් අවස්ථාවට අදාළ පාඨාංක ලබා ගත්තමයි එන ඒ ධාරා මේ අගයන් ඒ විභවාන්තර අගයන් වෙනස් වෙනවා. ඒකින් අපිට අඳුර ගන්න පුළුවන් කෝෂය ඩිස්චාර්ජ් වෙලාද නැත්නම් විසර්ජනය වෙලාද නැද්ද කියලා. එහෙනම් අවසාන කියවීම ලබා ගැනීමෙන් පසු නැවත මුල් පාඨාංකයට ගොස් එහි අගය වෙනස් වී ඇද්දැයි පරීක්ෂා කිරීම මගින් අපිට පුළුවන්. ඒ සඳහා අදාළ ලකුණ ලබා ගන්න. මෙවැනි පරීක්ෂණයේදී ලබා ගන්න ලද දත්ත කට්ටලයක් උපයෝගී කරගෙන අඳින ලද අයිට එදිරිව වී ප්‍රස්ථාරය පහත පෙන්වා ඇත. දැන් පුතේ මේක මම ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් විදිහට වෙනස් කරගන්නම්. ඍණ r වාරයක් i ධන e මේක y සමානයි ඍණ mx ධන c ආකාරයට අපිට රේඛීය සමීකරණයක් ලැබෙන විදිහට වෙනස් කරගන්නට පුළුවන්. එහෙනම් මේකේ ප්‍රස්ථාරය අපි අඳොත් එහෙම v සහ i අතර අපිට එන්නේ ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. දැන් මේ ප්‍රස්ථාරය පුතේ අපිට දීලා තියෙනවා. හොඳේ. මේක දීලා තියෙනවා. මේක තාම වැදගත්. පහත සඳහන් දෑ සෙවීම සඳහා මේ ප්‍රස්ථාරය භාවිතා කරන්න. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පුතේ අපිට බොහොම පැහැදිලි. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පුළුවන් මෙන්න මෙයාගේ අනුක්‍රමණය ඇසුරෙන් හොයන්න. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් පුතේ මේකේ මේ ඔය ග්‍රිඩ් එක දිහා බලලා ඔය ජාල සටහන දිහා බලලා මේකේ සුදුසු අගයන් දෙකක් තෝරා ගන්නට පුළුවන් ඔබට. මම මේකේ පිළිතුරු වශයෙන් අරන් තියෙන කණ්ඩාංක දෙක ගන්නම්. 1.44 ඍණ 1.24 බෙදීම 0.12 ඍණ 0.52. එතන මේ විදිහට ගත්තාම පස්සේ අපිට උත්තරේ එනවා ඍණ 0.5 ඕම් කියලා. එතන මේ ඍණ අනුක්‍රමණය යන්නේ තියෙන්නේ. එහෙනම් අනුක්‍රමණය විශාලත්වය ගත්තොත් 0.5 ඕම් කියලා අපිට පිළිතුර එනවා. එහෙනම් අපිට පැහැදිලි මේ m කියන්නේ r නේ. එහෙනම් r වල අගය කීයද? 0.5 ඕම්. කෝෂයේ E විදුත්ගාමක බලය. පුතේ අපිට පැහැදිලි මේ අන්තක්කණ්ඩයෙන් අපිට ලැබෙන්නේ කෙලින්ම විදුත්ගාමක බලය. එහෙනම් මේ ප්‍රස්ථාරය දික් කරලා අපිට පුළුවන් අන්තක්කණ්ඩය හොයාගන්න. දැන් මේ අන්තක්කණ්ඩය 1.5 කියලා කෙලින්ම අපිට කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මෙතනදී මේ අන්තක්කණ්ඩය හොයන්න ඔබ මේ ප්‍රස්ථාරය දික් කරාද කියලා. මෙයා ප්‍රස්ථාරය දිග වැඩි කරලා ආපස්සට දික් කරලා තියනවාද කියලා බලලා තියෙනවා. මෙම ලකුණ ලබා දීමේදී අන්තක්කණ්ඩයේ සෙවීමට ප්‍රස්ථාරය දික් කර ඇද්දයි බලන්න කියලා මේ ලකුණු දීමේ පටිපාටියේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මෙහෙම දික් කරලා නැත්තම් මේ ආපස්සට මෙයාව දික් කරලා නැත්තම් ඔබට ඒ ලකුණ හිමි වන්නේ නැත. ඊට C1 හිදී ලබාගත් අගයන් සහ ඒ යටතේ ලබාගත් ප්‍රකාශන භාවිතා කර කෝෂය ලුහුවත් කළහොත්, ඒ කියන්නේ ෂෝට් සර්කිට් කරොත්, ඒ හරහා ධාරාව ISC සැචුරේෂන් කරන්ට් එක අපෝහණය කරන්න කියලායි කියන්නේ. දැන් පුතේ අපි දන්නවා V සමානයි E ඍණ IR නේ.
මේ කෝෂය ෂෝට් සර්කිට් කරනවා. ෂෝට් සර්කිට් කෝෂය ලුහුවත් කරනවා කියලා කියන්නේ කෝෂය අග්‍ර සම්බන්ධ කරනවා කියන එක. ඇමීටරයක් දාලා කෝෂය අග්‍ර සම්බන්ධ කරයි කියලා හිතන්නකෝ. අපෙන් අහන්නේ මේ ගලන්න ඕන උපරිම ධාරාව කීයද කියලා මේ වෙලාවේ. එහෙනම් ඔය අගේ දාපු ගමන් මේ අගේ බිඳුවක් කියලා යනවා. බිඳුව සමානයි e ඍණ ir. එහෙනම් පුතේ i කියලා කියන්නේ කවුද? e බෙදීම r. එහෙනම් e වල ගියාව 1.5යි කියලා r වල 0.5යි කියලා ආවා. එහෙනම් මෙතනින් එනවා 3යි ඇම්පියර් කියලා අපිට 3.0යි ඇම්පියර් කියලා අපිට අදාළ පාඨාංකය ලැබෙනවා. 3.0 ඇම්පියර් කියලා අදාළ උපරිම ISC ව ලැබෙනවා. D එක්තරා ඉලෙක්ට්‍රොනික අයිතමයක් නියමාකාරයට ක්‍රියාත්මක කිරීමට 8.6 වෝල්ට් 9 වෝල්ට් පරාසය තුළ සැපයුම් වෝල්ටීයතාවක් යෙදිය යුතු වේ. ඉලෙක්ට්‍රොනික අයිතමේ සැපයුම් වෝල්ටීයතා අග්‍ර අතර ප්‍රතිරෝධය 30 ඕම් වේ. මෙම ඉලෙක්ට්‍රොනික අයිතමය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට E සමානයි 9 වෝල්ට් සහ R සමානයි 10 ඕම් වන තනි කෝෂ බැටරියක් හෝ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති එක එකක් E සමානයි 1.5 සහ R සමානයි 0.2 ඕම් වන වේලි කෝෂ 6ක බැටරි සංයුක්තයක් තෝරා ගැනීමට අවස්ථාවක් ඇතැයි සිතන්න. දැන් ඔබට එක්ක තනි බැටරියක් එහෙම නැත්නම් ඒ තනි බැටරියේ අගය E අගයට සමානව හැදෙන විදිහට ආපු බැටරි පද්ධතියක් සංයුක්ත ශ්‍රේණිගත පද්ධතියක් ඔබට දීලා තියෙනවා. මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මේ දීලා තියෙන දත්තත් එක්ක ඔබ නිවැරදි තෝරා ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා තමයි බලන්නට ඕන. එහෙනම් පුතේ ඔබ දැන් මේකෙන් පරීක්ෂා කරලා බලන්නට ඕන මේ ඔපරේටිං එහෙම නැත්නම් පාවිච්චි වන එහෙම නැත්නම් මෙයාව ක්‍රියාත්මක වන විභවාන්තරය තියෙන්න ඕන 8.6යි 9යි වෝල්ට් අතර. එහෙනම් අපි බලමු මේ 8.6යි 9යි වෝල්ට් අතර වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන් වෙන විදිහට මොන බැටරියටද ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. බොහොම පහසුයි. තනි බැටරියෙන් එන්න පුළුවන් වෝල්ටේජ් එක අපිට ගණනය කරලා ගන්න පුළුවන්. 9 බෙදීම බාහිර ප්‍රතිරෝධය 30 ධන 10 අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි. එහෙනම් මේක ගුණ කරලා බැලුවට පස්සේ අපිට එනවා 6.75යි වෝල්ට් කියලා. මේ තියෙන්නේ තනි කෝෂය. පද්ධතිය ගත්තොත් එහෙම ඒකට අදාළ V එනවා පුතේ 9 බෙදීම 3යි ධන 1.2යි. මුළු වගේ 30යි. මේකෙන් බැලුවා නම් එනවා 8.65යි වෝල්ට් කියලා. එහෙනම් මේකෙන් එන්නේ 6.75යි මේකෙන් එන්නේ 8.65යි. එහෙනම් අපිට පැහැදිලි මේ අතර පරතරයේ පවතින ප්‍රතිදාන වෝල්ටීයතාවක් ලබා දෙන්න නම් මෙන්න මේ වගේ සංයුක්තයක් භාවිතා කිරීම සුදුසුයි කියලා. එහෙනම් වියලි කෝෂ 6 මගින් ඔබට මේ අවශ්‍ය කරන විභවාන්තරය සපයන්න පුළුවන්. තනි කෝෂයෙන් ඒ යගය දෙන්න බෑ. එහෙනම් පුතේ මේ විදිහට දෙපැත්තටම ගාන හදලා පෙන්වන්න ඕන. ඔබ කොහොමද මේ ලකුණු ගාන මේ අදාළ ප්‍රතිදාන විභවාන්තරය ලබා ගන්නේ කොහොමද කියන එක මේ දෙවිදිහටම හදලා ඔබ පෙන්වන්නට ඕන. එහෙනම් පුතේ ඔන්න 2016 අවුරුද්දට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම කිසිම කොටසක් මග නොහැර සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ අද 2016 වසරේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අවසන් කරා. මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධ සියලු භාගත කර ගැනීම ඔබට www.itn.lk/takshilawa වෙබ් ලිපිනයට ගිහිල්ලා ඒ සියලු භාගත කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්. ඊළඟට මේ පසුගිය වැඩසටහන් සහ මෙම වැඩසටහන ඇතුළු සියලුම තක්ෂිලා වැඩසටහන් ඔබට පහසුවෙන් YouTube channel එක කරා බලන්නට පුළුවන්. ඒ ITN ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා ඒකේ තියෙන අදාළ වීඩියෝස් ඔබට බලලා ඔබේ දැනුම නැවත මුහත් කරගෙන ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. එහෙනම් නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබව හමු වන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.